හරි. එතකොට බලන්න ඒ වගේ තව වෙනස් සංඛ්‍යාවක් 5 0.45 0.45 අරගෙන දැන් ඒකේ තියෙන දශම ස්ථාන දෙකයි. ඒතකොට අපි ඊළඟට ගුණ කළ දාන එකේ තියෙන පුළුවන් දශම ස්ථාන දෙකයි මේ පැත්තේ දාන්න පුළුවන්. හරි. අපි 8ට හරවන්න යන්නේ. අපි ගුණ කරමු 8ෙන්. එතකොට 8 වරක් 5 40යි. බිංදුව දානවා 4ක් ඉතුරුයි. 8 වරක් 4 32යි. 32යි 4යි 36යි. තුන මෙතන දාන්න. ආයි 8ෙන්. 8 වරක් බිංදුව බිංදුවයි. 8 වරක් 6 48යි. ආපහු 8ෙන්. 8 වරක් බිංදුව බිංදුවයි. 8 වරක් 8 64යි. ආයි 8ෙන්. 8 වරක් බිංදුව බිංදුවයි. 8 වරක් 4 32යි. ආයි 8ෙන්. 8 වරක් බිංදුව බිංදුවයි. 8 වරක් 2 16යි. ඔහොම ඉවරයක් නැහැ දිගටම යනවා. ඊට අපි පල්ලෙහා පැත්තට උත්තරේ ගමු. දශම ස්ථාන මම මේකේ 5ක් දක්වා හැදුවා. 0.3යි 4යි 6යි 3යි 1යි. තව යනවා. ඕන අපිට දශම ස්ථාන 3ෙන් හරි 4ෙන් හරි නවත්තන්න පුළුවන්. සම්මතයක් කියලා එකක් නැහැ. සම්මතයක් අපි සාමාන්‍යයෙන් දශම ස්ථාන 2කින් එහෙම නැත්නම් අර උසස් පෙළ වෙනකොට සම්මතිය දශම ස්ථාන 4කින් අපි නවත්තනවා. මොකද ලඝු ගණක ගණනය කිරීම තියෙන දශම ස්ථාන 4කට නිසා. පස්වෙනි එක 0.325 या दशमय या दशमय වැඩිකිරීම 16 16 වරක් 5 80යි 8ක් ඉතුරුයි 16 වරක් 2 32යි 8යි 40යි බිඳුම 4ක් ඉතුරුයි 16 වරක් 3 48යි 48යි 3යි 52යි බිඳුවයි බිඳුවයි 16 වරක් 2 32යි එච්චරම තමයි දිගටම යන්නේ සමවර්තනය වීමක් වෙනවා එහෙනම් මේ පැත්තට ආවම බිඳුවයි දශම 5යි 3යි 3යි අපි එකම යන්නේ වගේ තේරුණා අපි නවත්තනවා ටක් කරලා පස්සේ 8 ඔන්න වෙනවා හරි ඒක අනිත් පැත්ත දැන් මේ අපි කරේ decimal to others ඔක්කොම ගත දශම සංඛ්‍යා නේද decimal to other දශමයේ ඉඳන් අනිකුත් පද්ධති දැන් අනිකුත් පද්ධති වල ඉඳන් දශමයේ වලට හරවන එක මම පොඩි උදාහරණයක් විතරක් පෙන්නන්නම් ඒ ගැන ලොකුවට බලන්නේ නැහැ
0.1 බිඳුව ඩෙසිම බයිනරි වලින් තියෙන. මේක හරවනකොට අපිට ගන්න වෙනවා මෙයා 0.01 මෙයා 4න් මේ තියෙන්නේ 2න් 1 මෙයා 4න් 1 ඇඩ් කරලා ලියපන්. බිඳුවයි දශම 1 බිඳුව මෙයා 2න් 1 මෙයා 2න් 1 මෙයා 4න් 1. ඉතින් මෙතන 4න් 1 දැන බිඳුවයි නේ නිසා මේක අපිට ඕනේ නැහැ. මෙතන 2න් 1 කියන්නේ දශම 5 ඒවා එකක් තියෙනවා. ඒතර උත්තරේ 0.5යි දශමය වලින්. දෙවැනි එක 0.7යි අෂ්ටමය වලින් තියෙන. අෂ්ටමය වලින් ඔක්ටල් වලින් 0.7 ගන්න ඩෙසිමල් වලට. right. මොකද්ද මෙයාගේ ස්ථානය? මෙයා 8න් 1. 8න් 1 ස්ථානයේ තියෙනවා 7ක්. එච්චරයි. ඒතර 8න් 1 ස්ථානයේ 7ක් තියෙනවා කියන්නේ 8න් 7යි. අපිට 8න් 7 තියන්න බෑ. දශම වලට හරවලා තිබ්බනම් හොඳයි. 8න් 7 තිබ්බත් කමක් නැහැ. නමුත් දශම අර පොයින්ට් ෆෝම් එකට හරවලා තිබ්බනම් හොඳයි. 8න් 7 කියන්නේ කීයද? 7 බෙදාගෙන යන්න 8න්. නේ? එමනේ අපි ගන්න. 7ට 8 ඒවා බිඳුවයි. දශම තිබ්බා. බිඳුවක් ගත්ත 70ට 8 වරක් 8යි. 8 වරක් 8 64යි. 6ක් ඉතුරුයි. 60ට 8 වරක් 7යි. 8 වරක් 7 56යි. 40ට 8 වරක් 5යි. 0.8යි 7යි 5යි. දශමයෙන් 0.8යි 7යි 5 තමයි ඔය තිබෙන්නේ. ඔක්ටල් වලින් 0.7 කියන්නේ. ඊළඟ අපි ගත්තොත් එහෙම 0.8 hexadecimal. මෙයා 16න් 1 කියන ස්ථානය. එතන ඉන්නේ 8ක්. උදා මේක සුළු කරාම 16න් 8. 16න් 8 කියන්නේ 2න් 1යි. 2න් 1යි කියන්නේ 0.5. එතන එයාගේ අර බේස් වැලියු එක එක්ක ෆ්‍රැක්ෂනල් භාගයක් විදිහට හරි භාගයක් විතර ගන්නට වඩා බේස් වැලියු එක ගන්න ඕනේ පොයින්ට් ෆෝම් එකකින්. ඉතින් ඒ නිසා මේක මේ ගණිතමය ලොකු කොටසක් තියෙන නිසා ඒක ගැන ඇත්තට බලන එකක් නැහැ. බලන්නේ නැහැ. හරි ඇවිල්ලා නැහැ එහෙම ගණන් ලොකුවට. බලන්න මම කිව්වේ මෙන්න මේක. හරි. දැන් මේ තියෙන්නේ 16න් 1 කියන්නේ 0.06යි 2.5 256 කියන්නේ 0.0003.9 ඔන්න ඔය භාගමාගය තමයි දශමාගය තමයි ගන්න. ඒක ගන්න අමාරුයි. 8න් 1 කියන්නේ 0.1යි 2.5. ඊට පස්සේ 64න් කියන්නේ 0.01යි 5යි 9යි 2.5. මෙන්න මේ යගේ අරන් තමයි ගුණ කරලා ගන්න. ඒක තමයි ලේසි. භාග අරන් සුළු කරලා ගන්නවට වඩා. නමුත් ඒක මතක තියාගන්න අවශ්‍ය නැහැ. හරි. ඒ වගේ ගණන් එහෙම දෙන්නේ. ඒවල ආවුට් ගණන් හදලා ගන්න තියෙන සාමාන්‍යයෙන් එහෙම ගණන් දීලා නැහැ. එච්චර ලොකුවට. භාග මේ බයිනරි ඒවා නම් දීලා තියෙනවා. බයිනරි ඒවා දීලා තියෙනවා මේ වගේ. හරි. මේවා දීලා නැහැ.
හරි. එතකොට අපි ඔන්න ඔය කොටස ගන්න ඕනේ. හරි. ඔය තමයි පරිවර්තන ටික. හරි. ඔය පරිවර්තන ටික ඊට පස්සේ මම හිතනවා ඊට පස්සේ sign number representation. දැන් අපි කතා කරේ මෙච්චරලා ධන සංඛ්‍යා ගැන. positive numbers. දැන් ඔය වගේ අපිට තියෙනවා negative numbers ගැනත් කතා කරන්න. අපි කියනවා මේ ලකුණුවත් සංඛ්‍යා කියලා. ඒ කියන්නේ sign numbers. signed number representation. මොනවද මේ signed number representation? හරි. The method used to represent positive numbers as well as negative numbers is called signed number representation. ධන සංඛ්‍යා වගේම ඍණ සංඛ්‍යාත් නිරූපණය කරන්න අපි යොදා ගන්න ක්‍රමවේදය. කියන්නේ බයිනරි වල දෙකේ පාදේ විතරයි මෙතනදී. බයිනරි නම්බර්ස් වල නෙගටිව් නම්බර්ස් කොහොමද නිරූපණය කරන්නේ? අපේ කම්පියුටර් එකේ කොහොමද ඍණ සංඛ්‍යා නිරූපණය කරන්නේ? අපි කියනවා sign number representation කියලා. මේකට තියෙනවා ප්‍රධාන ක්‍රම තුනක්. ඒක තමයි ලකුණුවත් ප්‍රමාණ ක්‍රමය. අපි කියන sign magnitude method කියලා. ඊළඟ ක්‍රමය තමයි එකෙහි අනුපූරක ක්‍රමය ones complement method කියලා කියනවා. අනිත් එක තමයි දෙකෙහි අනුපූරක ක්‍රමය two's complement method කියලා කියනවා. sign number representation වලට අපිට තියෙනවා ක්‍රම තුනක්. ධන ඍණ දෙකම පාවිච්චි කරනවා. ඒ සඳහා අපි භාවිත කරන ක්‍රම තුනක් තියෙනවා. sign magnitude method, ඒ කියන්නේ ලකුණුවත් ප්‍රමාණ ක්‍රමය, ones complement method, එකෙහි අනුපූරක ක්‍රමය, ඊළඟ two's complement method, දෙකෙහි අනුපූරක ක්‍රමය. ආදී වශයෙන් ක්‍රම තුනක් අපිට හඳුනා ගන්න පුළුවන්. එතන මොකද්ද මේ ලකුණුවත් ප්‍රමාණ ක්‍රමය? දැන් මෙන්න මේ systems වලදී අපි පාවිච්චි කරනවා මේ exact length of bits. ඒ කියන්නේ සංඛ්‍යාවක් නිශ්චිත බිටු ප්‍රමාණයකින් දක්වනවා. නිශ්චිත බිටු ප්‍රමාණයකින්. හැම සංඛ්‍යාවම දක්වන්න ඕනේ මේ මෙතඩ් එකට යනවා නම් bit 8කින්. එහෙම නැත්නම් bit 4කින්. bit 3ක් 4ක් 5ක් 6ක් අර එහෙම කැඩිච්ච ගණන් තියෙන්න බෑ. ඕනෑම සංඛ්‍යාවක් එක්ක bit 8ක. ගොඩක් වෙලාවට අපි මෙතනදී පාවිච්චි කරන්නේ 8 bit system එකක්. bit 8ක system එක. This system is an 8 bit system used by MSB to indicate positive or negative. If MSB is 0, then a positive number, and if MSB is 1, then negative number. Then the remaining 7 bits show the value of the number. අපි මෙතනදී පාවිච්චි කරනවා බිටු 8ක පද්ධතිය. ඒ කියන්නේ හැම සංඛ්‍යාවම බිටු 8කින්. එක ලියන්න ඕනෙත් බිටු 8ෙන්. කොහොමද එක ලියන්නේ බිටු 8ෙන්? 8 bit system එකෙන් කොහොමද එක ලියන්නේ? එක ලියන්නේ මෙහෙමයි. මෙන්න එක. එකනේ. ඉස්සරහට බිංදු 7ක් දාන්න ඕනේ. එතකොට දෙක ලියන්නේ කොහොමද? දෙක ලියන්නේ 1.0 නේ. බයිනරි වල. ඉස්සරහට බිංදු 6ක් දාන්න ඕනේ. හරිද? 3 ලියන්නේ කොහොමද? 3 ලියන්නේ 1 කියලා. ඉස්සරහට බිංදු 6ක් දාන්න ඕනේ. 8 bit system එකෙන් 10 ලියන්නේ කොහොමද? 1010. එහෙනම් ඉස්සරහට බිංදු 4ක් දාන්න ඕනේ. බිංදු අඩු නාම වගේ. right on 8 bit. ඊට මෙහෙම ලිව්වට පස්සේ මේ sign magnitude method එකේදී මෙන්න මේ ඉස්සරහා තියෙන ඉලක්කම තමයි අපි ගන්නවා sign bit එක කියලා. sign bit එක කියන්නේ එයා තමයි ලකුණ නිරූපණය කරන්නේ. එතකොට ඉස්සරහම තියෙන bit එක බිංදුව නම් මෙයා කීයද? මෙයා ධන 1. right? This one is ධන 1, positive one. හරි. මේකම අපිට ඍණ 1 කරන්න ඕන නම් මෙතන 1 කරනවා. අන්න එතකොට දැන් මේ නිරූපණය කළා තියෙන මේ තියෙන්නේ negative 1.
මොන සිස්ටම් එකේද sin magnitude method අපි කියනවා මේ method එක මේකයි. in sin magnitude method this is the negative one. ඊට පස්සේ මේකේ තියෙන්නේ දෙකනේ. ධන දෙක. මේක නෙගටිව් නැත්නම් -2 කරන්න කොහොමද? මෙන්න මෙයා එක කරනවා. එතකොට හැම වෙලේම මෙන්න මෙහෙම වෙන්න ඕන. හරි. ඒ කියන්නේ අපි ලියන්න ඕනේ නැහැ මේ ස්පේස් එකක් ගන්න. නමුත් අපේ ඔළුවේ තියෙන්න ඕනේ එතන ස්පේස් එකක් තියෙනවා කියලා. ඒ කියන්නේ අදහස නම්බර් එක රිප්‍රසන්ට් කරන්නේ මෙන්න මෙතන. සයින් එක තමයි මෙයාගේ. බිට් 8ක් ගත්තට බිට් 8කින් නම්බර් එක සඳහා තියෙන බිට් 7ක් විතරයි. හරිද? මේ ක්‍රමයේ තියෙන එරර් එක තමයි දැන් මෙයාගේ අවුලක් නැහැ. මේ තියෙන්නේ positive 10. sorry. positive 10. so negative 10 ගන්නකොට එහෙනම් yeah. මෙතන එක මේක දෙන ප්‍රශ්නේ තමයි අපි මෙහෙම ලිව්වොත් එහෙම මේක මෙහෙම වුණොත් මොකද වෙන්නේ? එතකොට මෙයා positive 0 වෙනවා. මෙයා negative 0 වෙනවා. එතන අපි අහලා තියෙනවද ධන බිඳුවක් සහ ඍණ බිඳුවක් කියලා එකක්? negative 0 and positive 0 නෑ. අපි දන්නවා සංඛ්‍යා රේඛාවේ බිඳුව තියෙන එකයි. හැබැයි මේ මෙතඩ් එකට ගියොත් එහෙම බිඳුවටත් ධන බිඳුව සහ ඍණ බිඳුව දෙකක් වෙනවා. ඒතකොට මේක පොඩ වැරදි වගේ කියලා. කොහොම ක්‍රමයක් පාවිච්චි කරනවා. නමුත් ඒකේ පොඩි වැරද්දක් තියෙනවා. බිඳුව නිරූපණය කරන්න ගියාම ඔන්න එරර් එකක් එනවා. හරිද? ඒක තමයි වෙනස. එහෙනම් ඔය තමයි sin magnitude method එක. බොහොම සරලයි. මෙයාට 18 ධන 18 ඍණ 18 ම නිරූපණය කරලා තියෙනවා. හරිද? right. ඔය තමයි sin magnitude method එක. දැන් ලකුණුවත් ප්‍රමාණ ක්‍රමය. ඊළඟ එක තමයි එකෙහි අනුපූරක ක්‍රමය. අපි කියනවා ones complement method එක කියලා. ones complement method එක. එකෙහි අනුපූරක ක්‍රමය. එකෙහි අනුපූරක ක්‍රමයේදීත් අපි සංඛ්‍යාව බිටු 8කින් 8 bit system එකක් පාවිච්චි කරන්නේ. 8 bit system එකේදී අපි positive number එක normal විදිහටම ගන්නවා. negative number එක ගන්නකොට bits ටික invert කරනවා. ඒ කියන්නේ positive number එක ගන්නකොට එයා සාමාන්‍ය binary number එක විදිහටම ගන්නවා. එයාගේ negative number එක ගන්නකොට bit එක මාරු කරනවා. දැන් බලන්න මේකේ මේ තියෙන්නේ 18 positive 18 18 එන විදිහ binary වලට convert කරලා 18 binary වලට convert කළා මේකේ. දැන් අපි මේකේ මොකද්ද මේ invert කරනවා කියන්නේ negative 18 ඍණ 18 කොහොමද පෙන්නන්නේ? ඍණ 18 පෙන්නන්නේ මේ සරලයි. මේ බිඳුව එක කරා එක බිඳුව කරා බිඳුව එක කරා බිඳුව එක කරා එක බිඳුව කරා බිඳුව එක කරා බිඳුව එක කරා බිඳුව එක කරා බිට්ස් ටික මාරු කරනවා තනිකරම. බිඳුව නම් එක දානවා එක නම් බිඳුව දානවා. එහෙම දැම්මට පස්සේ මේ හැදෙන්නේ අපි මෙයාට කියනවා ones complement method එකේදී
මේ ඉන්නේ ones complement method එකේදී එකෙහි අනුපූරක ක්‍රමයෙන් ඍණ 18. එකෙහි අනුපූරක ක්‍රමයෙන් ඍණ 18 තමයි ඔය ඉන්නේ. හරිද? මම තව එකක් හදලා පෙන්නන්නම්. එයාගේ අපිට කියනවා ධන 38 පෙන්වන්න කියලා. ධන 38 එකෙහි අනුපූරක ක්‍රමයෙන්. එතකොට අපි කොහොමද 38 ගන්නෙ? 38 බෙදාගෙන යන ටක් කාලා 19යි ඉතුරු නෑ. දෙකෙන් බෙදුවා 9යි ඉතුරු 1යි. දෙකෙන් බෙදුවා 4යි ඉතුරු 1යි. දෙකෙන් බෙදුවා 1යි ඉතුරු නෑ. දෙකෙන් බෙදුවා 1යි ඉතුරු නෑ. එහෙනම් 38 කියන්නේ 1යි 0යි 0යි 1යි 1යි 0. දැන් මෙතන බිට් කීයක් තියෙනවද? බිට් 6යි තියෙන්නේ. එහෙනම් මදිපාඩුවට බිට් දෙකක් දාගන්න. ඔන්න දැන් මෙයා ඉන්නේ 8 බිට් වලින්. බිටු 8කින් ඉන්නේ. දැන් මෙයාගේ ones complement හොයන්න කියලා. මෙයාගේ ones complement මේකම තමයි. ඇයි ඒ? පොසිටිව් නම්බර් එකනේ ones complement එයාම තමයි. අපිට කියනවා -38 හොයන්න කියලා. එතකොට අපි මොකද කරන්නේ? එතකොට අපි ඉස්සෙල්ලාම මෙයාව හොයාගත්තා. ධන 38 හොයාගත්තා. ධන 38 මෙතන ඉන්නවනේ. දැන් මොකද කරන්නේ? මෙයාව ඉන්වර්ට් කරනවා. කොහොමද ඉන්වර්ට් කරන්නේ? මේ බිඳුව තියෙන නිසා 1 1 බිඳුව 1 1 බිඳුව බිඳුව 1. මෙන්න ones complement වලින් -38. එකෙහි අනුපූරක ක්‍රමය මොකද ගන්නේ? බිට් ටික මාරු කරනවා. බිට්ස් ටික මාරු කරනවා. ඔක තමයි අපි කියන්නේ ones complement method එක කියලා. එකෙහි අනුපූරක ක්‍රමය. හරිද? දැන් ඕකේ වුණත් අර ප්‍රශ්නේ තියෙනවා මම කියනවා. ධන බිඳුවයි ඍණ බිඳුවයි කතාව. එතකොට මේකේ කොහොමද වෙන්නේ? මෙන්න ධන බිඳුව. ඔක ඉන්වර්ට් කරාම උඩයට මාරු කරා මේ තියෙන ධන බිඳුවනේ. දැන් මේක මාරු කරොත් වෙන්නේ මොකද මේ බිඳුව වෙනවා. ධන බිඳුවයි ඍණ බිඳුවයි. එහෙම වෙන්න බෑනේ. එහෙනම් මේ ක්‍රමෙත් පොඩි අවුලක් තියෙනවා. positive 0 and negative 0. That is impossible. ඔන්න ඔය error එක තියෙනවා. නමුත් මේකත් අපි පාවිච්චි කරනවා සමහර පොඩි වැඩවල. simpler design in hardware due to simpler concept. පොඩි සරල දෘඩාංග හදන්න පාවිච්චි කරනවා. පොඩි සරල. complex mathematics වලට ගන්න බෑ. calculations වලට ගන්න බෑ. right. එන ඊළඟ එක two's complement method. ones complement method ඊට පස්සේ two's complement method. මේක හරි ලේසි. මේක ඉස්සල්ලාම කරන්න ඕනේ. මේකෙත් අපි ගන්නේ 18. හරි two's complement method එකේදී අපි ones complement වලට හරවලා නේද? චූටි කාලේ ඉගෙන ගන්න 1 1 2 කියලා. ones complement වලට හරවලා එකක් එකතු කරනවා. එතකොට two's complement එනවා. එකෙහි අනුපූරකයට හරවලා එකක් එකතු කරනවා. එතකොට 1 1 2යි. ඔන්න බලන්න. 18ම ගන්නවා. 18 මෙන්න binary value එක. ඊට පස්සේ අපි ආව convert කරනවා ones complement වලට. මෙන්න ones complement වලින් 18 තමයි මේ තියෙන්නේ.
ones complement වලින් 18. අපි කොහොමද 2's complement වලට හරවන්නේ? 2's complement වලට හරවන්නේ කොහොමද? සරලයි. එකක් එකතු කරනවා. එකක් එකතු කරනවා. ඒතර එකක් එකතු කරාට පස්සේ මේක 2's complement වලින් කියලා අපි කියන්නේ. 2's complement වලට හැරවිලා. හරිද? එච්චරයි එකක් එකතු කරන්න තියෙන්නේ. right. අපි බලමු උදාහරණයක් තව එකක් මෙතනම. ඊගමු අපිට කියනවා minus 9. අපි දන්නවා 9 කියන්නේ 1 0 මයිසලම positive 9 ගන්නවා. 9 කියන්නේ 0 1 0 0 1. එතකොට ඉස්සරහට බිංදු 4ක් දාගන්න වෙනවා. 8 bit ගන්න එපා. එහෙනම් ones complement එකට ගන්නවා මෙයා. 1 1 1 1 0 1 1 0. දැන් 2's complement එකට ගන්න ඕනේ කොහොමද? මෙයාට එකක් එකතු කරලා. බිංදුව 1 එකතු කරාම 1යි. මෙදාට එකතු කරන්න කවුරුත් නැහැ. එයා ඔන්නෝම ඉන්නවා. මේ තියෙන්නේ 2's complement වලින් minus 9. 1 1 1 1 0 1 1 1 1. අපි අනිවාර්යෙන් කියන්න ඕනේ මෙයා 2's complement කියලා. එතකොට දන්නවා මෙයා ඉන්නේ 2's complement වලින් ඔන්න ඔය මෙතෙන්ට එකට තමයි මෙයාව ගත්තේ. calculate කරේ කියලා දන්නවා. It is essential, right? mention කරන්න ඕනේ අනිවාර්යෙන්ම මෙයාව ගත්තේ මේ 2's complement method එකෙන් කියලා. එහෙම නැත්නම් 1 1 1 1 බිංදුවයි 1 1 1 කියන සංඛ්‍යාව නිකම්ම ද්විම එකක් කියලා හිතලා දශමයට හැරෙවුවොත් එහෙම වෙන සංඛ්‍යාවක් ඒක. අපි කලින්ම ඉගෙන ගත්ත normal ක්‍රම වලට කිව්වා. ඒ හින්දා මේක විශේෂයි මේක කියන්න ඕනේ. මේක කියන්න ඕනේ. හරිද? ඔය තමයි 2's complement method එක. එහෙම නැත්නම් දෙකෙහි අනුපූරක ක්‍රමයෙන් සංඛ්‍යා නිරූපණය කිරීම. හරි. මම රෙකෝඩින් එක දානවා. ඒතර ඔයගොල්ලෝ ඒකත් බලලා මම නෝට් එක දාන්නම්. නෝට් එක ඔයගොල්ලෝ ලියා ගන්න ඕනේ. හරි? උදාහරණ තුල මම හදපු ගණන් ටික මේකේ තියෙන උදාහරණ වලට අමතරව මම හදපු ගණන් ටිකත් ඒ අදාළ තැන්වලදී උදාහරණ විදිහට ලියා ගන්න ඕනේ. ඒක තියෙනවනේ වීඩියෝ එකේ. හරි. අපි ඊළඟට දැන් ලබන සතියේ ඉඳන් බොහෝ විට දැන් මේ අපි 3 දෙනයි ඉන්නේ. මම හිතනවා මේ දැන් O level කරපු අයට දැන් මේ කොටස් ටික අහුවෙන්නේ නැහැනේ. දැන් ලබන සතියේ ඉඳන් ඉස්කෝලේ පටන් ගත්තාම සිකුරාදා උදේ කරන්න වෙන්නේ. එහෙමත් සිකුරාදා රැය වෙලා තමයි කරන්න වෙන්නේ. රැය වෙලා අපි බලමු කොහොමද ඒක වෙලාව යොදාගන්නේ කියලා. අපිට මෙතනින් එහාට මේ කොටස් ටික කතා කරන්න තියෙනවා. ගණන් හදන ඒවා කීපයක් තියෙනවා. හරි. දැන් මේ O level කරපු කොටස් ටිකකුත් තියෙනවා. බලමු ඒක කතා බහ කරලා කොහොමද වෙන්න ඕනේ කියලා. ඒ ටිකක් තියෙනවා තුන්වෙනි පාඩමේ. හරි. එහෙනම් සිකුරාදා රැය වෙලා තමයි දාගන්නේ. සිකුරාදා රැය වෙලා මේක කරමු. සිකුරාදා උදේ කරන්න බෑ දැන් ඉස්කෝලේ යන්න වෙන නිසා. හරි. මේ ටික බලලා සකස් කරලා තියාගන්න. එහෙමනම් අපි අදට උතනින් නවත්තනවා. දෙකේ අනුපූරක ක්‍රමය. හරි. එහෙනම් ආයුබෝවන් හැමෝටම.